හරි. මාතෘකාව ලියන්න ළමයි ප්‍රස්ථාර. හරි. හරි. මුලින්ම ළමයි ඔයාලට මම කියලා දෙන්නම් සරල රේඛීය ප්‍රස්ථාර කියන එක. සරල රේඛීය ප්‍රස්ථාර කියන එක ඉස්සෙල්ලම කියලා දෙන්නම්. මෙන්න මේ වගේ බලන්නකෝ. හරි. ළමයි අපිට ප්‍රස්ථාරික සමීකරණයක් දෙනවා මෙන්න මෙහෙම. y සමානයි දෙකයි x ධන 1. හරි. මෙන්න මේ තියෙන ළමයි සරල රේඛීය ප්‍රස්ථාරික සමීකරණයක්. හරි. එතකොට මෙන්න මේ ළමයි x කියලා එකක් තියෙනවනේ. මෙන්න මේකට අපි කියන්නේ ළමයි ස්වායත්ත විචල්්‍ය. මේකට කියනවා ස්වායත්ත විචල්්‍ය. ඉතින් මේ y කියන එකට අපි කියන්නේ ළමයි පරායත්ත විචල්්‍ය. හරි. අන්න x සහ y අතර සම්බන්ධයක් ලියලා තියෙනවා. මෙන්න මේක තමයි ප්‍රස්ථාරයේ සමීකරණය. කියන්නේ ශ්‍රිතේ සමීකරණය. ශ්‍රිතේ කියන්නේ ප්‍රස්ථාරය. හරි. මේ තියෙන ළමයි ශ්‍රිතේක සමීකරණයක්. ඒ කියන්නේ ප්‍රස්ථාරක සමීකරණයක්. හරි. දැන් මේ තියෙන ශ්‍රිතේක සමීකරණයක් නේ. හරි. ඔයාලට ළමයි මෙන්න මේ වගේ ශ්‍රිතේක සමීකරණයක් දීලා ප්‍රස්ථාරක සමීකරණයක් දීලා ඔයාලට කියන්න පුළුවන් ළමයි ප්‍රස්ථාරය අඳින්න කියලා. හරි. මුලින්ම මම දැන් ඔයාලට උගන්වනවා ළමයි ප්‍රස්ථාරයක් අඳින ආකාරය. හරි. ඔයාලා මෙන්න මෙහෙම ළමයි පොඩි වගුවක් ගහ ගන්න වෙනවා. හරි. මේක මෙහෙම ළමයි පොඩි වගුවක් ගහ ගන්න වෙනවා. දැන් අපි හදන්නේ ළමයි මෙන්න මේ y සමානයි 2x ධන 1 කියන ශ්‍රිතේ ප්‍රස්ථාරය අඳින්න තමයි හදන්නේ. එතකොට ඔයාලා පේලි දෙකක් ගහ ගන්න පේලි දෙක වගුවක් ගහන්න වෙනවා. මේ උඩ පේලිය ළමයි x. යට පේලිය y. දැන් මේ වගේ ප්‍රස්ථාර අඳිනේව ළමයි 9 වසරෙත් තිබුණා. 10 වසරෙත් තිබුණා. 11 වසරෙත් තියෙනවා සාමාන්‍ය පෙළ විභාගෙටත් එනවා. හරි. ඉතින් ළමයි මේකේ ප්‍රස්ථාර අඳිනවා නම් ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ වගුවක් ගහගත්තා. ඊට පස්සේ ළමයි ඔයාලට මෙන්න මේ x පේලියට කැමති ඕනම අගයන් දාන්න පුළුවන්. මෙන්න මේකට කැමති අගයන් ටිකක් දාගන්න. පොඩි පොඩි අගයන් දාගමු. ඍණ 1 බිංදුව 1 2. අන්න එහෙම ළමයි x පේලියට කැමති අගයන් ටිකක් දාගත්තා. දැන් මේකේ ප්‍රස්ථාර අඳින්න ඕන නිසා වගුවක් ගහගත්තා. ඊට පස්සේ x පේලියට කැමති අගයන් ඕන අගයන් දාගත්තා. ඊට පස්සේ ළමයි මේ y පේලියට කැමති අගයන් දාන්න බෑ. දැන් මෙතන y අගය හොයන්න ක්‍රමයක් තියෙනවා. බලන්නකෝ y අගය හොයන විදිය. හරි. මේ x සමානයි ඍණ 1 විතර තියෙන ළමයි. මෙතන x වලගේ ඍණ 1යි. ඔන්න බලන්න. x සමානයි ඍණ 1 විතර. බලන්න මෙතන y වලගේ හොයන විදිය. ශ්‍රිතේ සමීකරණේ y සමානයි 2x ධන 1නේ. ශ්‍රිතේ සමීකරණේ ලියුවා y සමානයි 2x ධන 1. හරි. දැන් මේවට අගයන් දාන්න ඕන ළමයි. දෙකට අපි දාන්නේ දෙකමනේ. x වෙනුවට දාන්න ඕන ළමයි. මේ x සමානයි ඍණ 1 හිස්තැනනේ පුරවන්නේ. එහෙනම් මෙතන x වෙනුවට ආදේශ කරන්න ඕන ඍණ 1. අන්න. x වෙනුවට දැම්ම ඍණ 1. ඊට පස්සේ තව තියෙනවා ළමයි ධන 1. හරි. ඊට පස්සේ මේක වැඩි කරමු දෙවරක් එක 2යි. දෙවරක් එක 2යි. ඍණකුත් තියෙන නිසා ඍණ 2යි. දෙවරක් එක 2යි. ඍණකුත් තියෙන නිසා ඍණ 2යි. තව තියෙන මෙතන ධන 1. දෙවරක් එක වැඩි කරා ඍණ 2යි. ධන 1 නිකන් ලිව්වා. හරි. ඊට පස්සේ ළමයි ඍණ සංඛ්‍යාවකයි ධන සංඛ්‍යාවකයි සුළු කරනකොට අපි දන්න ඕනේ අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න ඕනනේ. ඍණයි ධනයි සංඛ්‍යා සුළු කරද්දී අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න ඕන. බලන්නකෝ. එකෙන් එකක් අඩු කරාම 1යි.
ඊට මේ ලොකු සංඛ්‍යාවේ ලකුණ ළමයි ඍණ. එහෙනම් උත්තරේ ළමයි ඍණ 1යි. අන්න. එහෙනම් මෙතන එන්නේ ළමයි ඍණ 1 තමයි උත්තරේ. ඊට පස්සේ ළමයි මේ මෙන්න මෙතන බිඳුව තියෙන්නේ. x සමානයි බිඳුව ඊට. මෙහෙම ලියමු. x සමානයි බිඳුව ඊට. ප්‍රස්ථාර සමීකරණේ y සමානයි 2x ධන 1. බලන්න x සමානයි බිඳුවට පුරවන හැටි. දෙවරක්. දැන් x දාන්න ඕන ළමයි බිඳුව. එසේ ධන 1. දෙවරක් බිඳුව ළමයි බිඳුවයිනේ. දෙවරක් බිඳුව බිඳුවයි. එහෙනම් බිඳුව නම් ඒක ඇතෑරලා දාන්න. මෙන්න මේ ධන 1 විතරයි උත්තරේට එන්නේ. දෙවරක් බිඳුව බිඳුවයි. බිඳුව නිසා ඒක ගණන් ගත්තේ නැහැ ඇතෑරිය. උත්තරේ මේ ධන 1 විතරයි එන්නේ. හරි. එහෙනම් x සමානයි බිඳුව වෙලාවට y වලගේ ආව ළමයි 1. නේ? x සමානයි බිඳුවට y වලගේ 1යි. හරි. ඊට පස්සේ හොයන ළමයි x සමානයි 1 විතර. බලන්න. x සමානයි 1 විතර මෙන්න මේ විස්තර පුරවන්නේ. දෙවරක්. දැන් x ට දාන්න ඕන ළමයි 1. අන්න. x සමානයි 1 විතර හිස්තැන පුරවන නිසා x ට 1 ආදේශ කරනවා. දැන් බලන්න දෙවරක් එක 2යි. මේකත් එකතු වුණාම ළමයි 3යි. අන්න මෙතෙන්දී ආවේ ළමයි 3යි. ඒ වගේ ඔයාලට මෙතනත් හොයන්න පුළුවන්. මෙතෙන්දී හෙව්වට පස්සේ එන්නේ 5. හරි. එහෙනම් ළමයි මෙන්න මේ වගේ අගය වගුවක් හදා ගන්න ඕන ප්‍රස්ථාරය අඳින්න නම්. දැන් මේක ළමයි සරල රේඛීය ප්‍රස්ථාරික සමීකරණයක්. දැන් ඉතින් මේ සරල රේඛීය ප්‍රස්ථාරය අපි අඳින්න නම් මෙන්න මේ වගේ වගුවක් හදාගෙන x පේලියට දාන ඔයාලට කැමති අගයන්. ඊට y පේලිය ළමයි මේ වගේ ආදේශ කර කර හොයන්න ඕන. හොයලා අන්නේම වගුවක් හදා ගන්න ඕන. හරි. එහෙනම් මේ තමයි ළමයි පළවෙනි ප්‍රස්ථාර ගාන. අංක 1 දාන ළමයි අංක 1 දාලා ඒකේ පළවෙනි කොටස පළවෙනි ගානේ පළවෙනි කොටස දැන් y සමානයි 2x ධන 1 ශ්‍රිතේ y සමානයි 2x ධන 1 ශ්‍රිතේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා y සමානයි 2x ධන 1 ශ්‍රිතේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා ප්‍රස්ථාරය ඇඳීම සඳහා සුදුසු අගය වගුවක් සුදුසු අගය වගුවක් පිළියෙල කරන්න සුදුසු අගය වගුවක් පිළියෙල කරන්න. හරි. ඔන්න ඉතින් ළමයි පළවෙනි කොටසේ අහන්නේ මේ වගේ අගය වගුවක් පිළියෙල කරන්නනේ. ඔන්න පිළියෙල කරා. මේව ළමයි මෙන්න මේ සුළු කිරීම වලට ලකුණු දෙනවා ඔයාලට. මේවත් පේපර් එකේ උත්තර පත්‍රයේම ලියන්න ඕන. ගෙදර ගේන්න එපා මේව ලියලා. හරි. එහෙනම් ළමයි පළවෙනි කොටසේ මෙන්න අගය වගුව හදලා තියෙනවා. මෙන්න මේ ටික ඉක්මනට ලියා ගන්න. ඔන්න අගය වගුවක් හදන හැටි කියලා දුන්න ඉක්මනට ලියා ගන්න.
ඒතර අගේ වගේ හදලා ඉවරයි ළමයිනේ. ලියාගෙන ඉවරයිනේ. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේකට ප්‍රස්ථාරය අඳින විදිය මම දැන් කියලා දෙන්නම් බලා ගන්නකො. y සමානයි 2x ධන එක ප්‍රස්ථාරය අඳින විදිය. හරි. ඔන්න එහෙම ළමයි. ඔයාලා ළමයි මෙන්න මෙහෙම අක්ෂ දෙකක් ඇඳ ගන්න ඕන. මෙන්න මේ සිරස් මෙහෙම සිරස් වඳිනවා ළමයි අක්ෂයක්. ඒක අපි y කියලා නම් කරනවා. මෙන්න සිරස් අතර අක්ෂයක් අඳිනවා ඒක අපි y කියලා නම් කරනවා ළමයි. හරි. ඊට පස්සේ ළමයි මේ අතර මෙන්න මේ තිරස් අතර තිරස් අතර මෙහෙම අක්ෂයක් අඳිනවා ළමයි. ඒක අපි නම් කරන්නේ x කියලා. හරි. මෙන්න මෙහෙම x අක්ෂය මෙහෙම y අක්ෂය සහ මෙහෙම x අක්ෂය ඇඳා ඊට පස්සේ ළමයි මේ අක්ෂ දෙක ඡේදනය වෙන තැන මෙන්න මෙතන අගේ බිඳුවයි මෙන්න මෙතෙන්ට අපි කියනවා ළමයි මූල ලක්ෂය. මෙතන අගේ බිඳුවයි මේකට අපි කියන්නේ ළමයි මූල ලක්ෂය. මූල ලක්ෂය. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේව සමාන පරතල සහිතව බෙදා ගන්නවා. අන්න බලන්න. මේම සමාන පරතල එන විදිහට බෙදාගත්තා. අනිවාර්යෙන් ළමයි මේ දුරයි සමාන වෙන්න ඕන. මේ දුරයි සමාන වෙන්න ඕන. ඊට පස්සේ මේ දුරවල ඔක්කොම සමාන වෙන්න ඕන. එහෙම සමාන වෙන විදිහට ළමයි අක්ෂය y අක්ෂය බෙදා ගන්නවා මේ. හරි. එහෙම බෙදාගත්තට පස්සේ නම් මෙතන බිඳුවනේ මේ මූල ලක්ෂය කියන්නේ බිඳුවනේ. මෙතන 1, මෙතන 2, මෙතන 3, 4, 5. බිඳුව 1 2 3 4 5. ඊට පස්සේ නම් මේ යට ඒවා මේක ඍණ 1 මේක ඍණ 2 ඒව දන්නවනේ කවුරුත්. හරි. ඊට පස්සේ ළමයි x අක්ෂයත් ඒ විදිහටම බෙදා ගන්න ඕන. බලන්න. හරි. මෙතන බිඳුවනේ. මෙතන 1 මේක 2 මේක 3 ඊට මේක ඍණ 1 මේක ඍණ 2. අන්න මෙහෙම ළමයි x සහ y අක්ෂ ඇඳලා අපි ඒව අංකණය කරගත්තනේ. ඒ කියන්නේ අංක ලිව්වනේ අංකණය කරානේ. ඊට පස්සේ මෙන්න මේකට අපි කියනවා ළමයි ඛණ්ඩාංක තලයක්. හරි. මෙන්න මේ වගේ එකකට අපි කියන්නේ ඛණ්ඩාංක තලයක්. හරි. ඔන්න ළමයි ඛණ්ඩාංක තලයක් ඇඳලා ඉවරයි. ඊට පස්සේ ළමයි මෙන්න මේ ඛණ්ඩාංක තලයේ මත මෙන්න මේ වගුවේ තියෙනවා ළමයි මෙන්න මේ හතර. මේකයි. මෙන්න මේ තියෙන ළමයි ලක්ෂ්‍ය හතරක්. මෙන්න මේ ලක්ෂ්‍ය හතර මෙන්න මේ ඛණ්ඩාංක තලයේ ලකුණු කරන්න ඕන. බලන්නකෝ. ඉස්සෙල්ලම තියෙන ළමයි මෙන්න මේ ලක්ෂ්‍යය බලන්න. x වලගේ ඍණ 1 වෙනකොට y වලගේත් ඍණ 1යි. එහෙම වෙන්නේ ළමයි මෙන්න මෙතෙන්දී. බලන්න. x අක්ෂයෙන් මෙහෙම ගිහිල්ලා බලමු ඍණ 1යි. y අක්ෂයට මෙහෙම ඇවිල්ලා බලමු ඍණ 1යි. එතකොට x අක්ෂයාගේ ඍණ 1 වෙලා y අක්ෂයාගේ ඍණ 1 වෙන්නේ මෙතෙන්දී. ඔව්. එහෙම නැත්නම් ළමයි ඔයාලට මේ ඛණ්ඩාංක ලකුණු කරන්න වරදින් නැති ක්‍රමයක් කියලා දෙන්නම්. චුට්ටක් බලන්න. හරි. මෙන්න බලන්න x සමානයි 2 විට.
y වෙලාගේ 5යිනේ. x සමානයි 2 මේ තියෙන x අක්ෂයේ 2 විට y වෙලාගේ 5යිනේ. මෙන්න මේ 2 විට ළමයි y වෙලාගේ මේ තියෙන 2 විට y වෙලාගේ 5යිනේ. එහෙනම් කෙලීම ළමයි මෙතනින් මෙහෙම උඩට යනවා 5. 2 විට 5 නිසා මෙතනින් මෙහෙම උඩට යනවා ළමයි 5. මෙන්න මේ හරියට එනවා. අන්න. දැන් මේක හරියි. ඊට පස්සේ එක විට බලන්න. මේ එක විට 3යි කියලා තියෙනවනේ. එක විට 3යි. එහෙනම් මේ එක ගාවෙන් ළමයි මෙහෙම 3ක් උඩට යනවා. එක විට 3 නිසා මෙහෙම මෙතනින් මෙහෙම 3ක් උඩට යනවා මේ. අන්න මෙතෙන්ට ආවා. හරි. ඊට පස්සේ මෙන්න ළමයි බිඳුව විට. බිඳුව කියන්නේ මෙතෙන්දී. බිඳුව විට තියෙන එකයිනේ. එහෙනම් මෙතනින් ළමයි මෙහෙම උඩහට යනවා එකක්. මෙහෙම උඩහට එකක් යනවා මෙන්න මෙතෙන්ට යනවා. පොඩි සිතක් තියෙන ළමයි ඒක වටේ රවුමක් අදින්න. ඊට පස්සේ බලන්න ඍණ එක විට. මෙන්න ඍණ එක විට ළමයි ඍණ එකයිනේ. ඍණ එක ගාවදී මේ ඍණ එක ගාවදී ඍණ එකක් නේ. ඍණ එකක් නම් ළමයි පල්ලෙහාට එකක් තමයි එන්නේ මේ. හරි. ඔන්න ළමයි ලක්ෂ්‍ය 4ම අපි ලකුණු කරා. ඊට පස්සේ ළමයි අඩි රූල අරගෙන මෙන්න මෙහෙම තියලා හරි කෙලින් මේ ලක්ෂ්‍ය යා කළා. හරි කෙලින් ඉරක් අඳින්න ඕන. ඒක තමයි ළමයි y සමානයි 2x ධන 1 ප්‍රස්ථාරය. හරි. ඔන්න ළමයි y සමානයි 2x ධන 1 ප්‍රස්ථාරය ඇඳා. හරිනේ වැඩේ. හරි. ඊට පස්සේ ළමයි මෙහෙමයි. දැන් ළමයි ඔයාලට මං කියුවේ ප්‍රස්ථාර කොළ ඕනේ කියලා. ඒ ප්‍රස්ථාර කොළ වල අඳින ළමයි අදට ප්‍රස්ථාර කොළ නැතිම නම් කොටු රූප පොතේ හරි අඳ ගන්න. මේ ප්‍රස්ථාර කොළ වල අඳින ළමයි සහ සියලුම ළමයි අහගන්න කවුරුත් මේ ප්‍රස්ථාර කොළ අඳිනකොට ළමයි මේ y අක්ෂය අඳින්න ඕන. අර තදෙන් පාට වෙච්ච ඉරි තියෙනවනේ ළමයි. තද ඉරි. දැන් ප්‍රස්ථාර කොළේ තද ඉරි තියෙනවනේ. ඒ තද ඉරක් උඩ තමයි මේ y අක්ෂය අඳින්න ඕන. x අක්ෂය අඳින්නත් ඕන අර තදින් පාට වුණ ඉරක් මත විතරමයි. වෙන තැනක ඇඳුත් වැරදි. මේ y අක්ෂය අඳින්න ඕන අර තද ඉරක් මත. x අක්ෂය අඳින්නත් ඕන තද ඉරක් මත. හරි. ඊට පස්සේ එහෙම ඇඳලා පස්සේ ළමයි අර ප්‍රස්ථාරේ පොඩි කොටු තියෙනෝනේ. ඔයාලා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට පොඩි කොටු ගණන් කරොත් පොඩි කොටු 1 2 3 4 5 6 7 8 9 10යි. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට ළමයි පොඩි කොටු 10ක් තියෙන්න ඕන. ප්‍රස්ථාර කොලේ පොඩි කොටු තියෙනෝනේ. මෙතන ඉඳලා මෙතෙන්ට ළමයි පොඩි කොටු 10ක් තියෙන්න ඕන. ඊට මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි පොඩි කොටු 10ක් තියෙන්න ඕන. මේ y අක්ෂ වලත් එහෙමයි මෙතන ඉඳලා මෙතෙන්ට ගණන් කළොත් පොඩි කොටු 10ක් තියෙන්න ඕන. මුලින්ම කියපේක මතකයිනේ. අර තද ඉරක් මත තමයි x අක්ෂය අඳින්න ඕන. y අක්ෂයත් එහෙමයි. ඊට පස්සේ මේ අතර ළමයි පොඩි කොටු 10ක් තියෙන්න ඕන. හරි. එහෙනම් ප්‍රස්ථාර කොළ තියෙන ළමයි මේ පොඩි කොටු 10න් 10 මේ අගයන් ලියාගෙන ප්‍රස්ථාරේ ලස්සනට අඳින්න ළමයි. අනිත් අය දැනට ප්‍රස්ථාර කොළ නැත්තම් මේ දවස්වල ඇඳිරිණී තියෙන්නේ. ප්‍රස්ථාර කොළ හොයන්න බැරි අය ඇතිනේ. එයාලා ඔයාලගේ කොටු රූප කොලේ හරි අඳින්න. හරි. එහෙනම් ලියන්න ළමයි දෙවෙනි කොටස. දෙවෙනි කොටස ඉහත සිතේ යන්න. ඉහත සිතේ ප්‍රස්ථාරය අඳින්න. දෙවෙනි කොටස ඉහත සිතේ ප්‍රස්ථාරය අඳින්න. මෙන්න මේ වගේ ළමයි ලස්සනට අඳින්න. ප්‍රස්ථාරේ මේ ඔයාලට මම කියව එක මතකයිනේ. ඔය කොටු රූප පොතේ අඳින ළමයි මෙතන මෙතෙන්ට පොඩි කොටු දෙකක් නම් මෙතන පොඩි කොටු දෙක නම් මෙතන මෙතෙන්ට කොටු දෙකක් තියෙන්න ඕන. සමාන පරතර ඇතිව ගන්න ඕන. අවුරු හරි මෙහෙම මෙතෙන්ට කොටු තුනක් අරගෙන ඉතින් මෙතෙන්ට කොටු දෙකක් ගත්තොත් සම්පූර්ණයෙන්ම වැරදි ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. අන්න ළමයි ප්‍රස්ථාර දෙකන කවුරුත්
හරි. ප්‍රශ්න හරි අදලි කරන්නේ ළමයි. හරි බලමු. හරි. එහෙනම් ළමයි අපි දැනට එක දෙයක් ඉගෙන ගත්තා. ප්‍රස්ථාරක සමීකරණයක් දුන්නොත් ඒකට අවයවගුවක් හදාගෙන ප්‍රස්ථාර අඳින්න දැන් අපි දන්න ඕනේ. හරි. ඔන්න එක දෙයක් ඉගෙන ගත්ත ප්‍රස්ථාරයක් අඳින්න ඉගෙන ගත්ත සරල රේඛීය ප්‍රස්ථාරයක්. හරි. ඊට පස්සේ ළමයි මේ වයින් අහන්න පුළුවන් ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. මම ඒක දැන් ඔයාලට කියලා දෙන්නම් බලා ගන්න. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේ වගේ මේ අහගන්නකෝ ඊළඟ කොටස බලා ගන්න. මෙන්න මේ වගේ ප්‍රස්ථාර වලට ළමයි තියෙන අනුක්‍රමණය කියලා එකක්. අනුක්‍රමණය. හරි. මේ වගේ ප්‍රස්ථාර වලට තියෙනවා ළමයි අනුක්‍රමණය කියලා එකක්. අනුක්‍රමණය කියලා හඳුන්වන්නේ බෑවුම. දැන් මම කිව්වනේ මේ වගේ ප්‍රස්ථාර වලට තියෙනවා අනුක්‍රමණය කියලා එකක්. අනුක්‍රමණය කියන්නේ බෑවුම. හරි. මේ බලන්නකෝ. ඔන්න ළමයි මම එන්නේ එක ප්‍රස්ථාරයක්. බලන්නකෝ. ළමයි එක ප්‍රස්ථාරයක් ඇඳා. මෙන්න ළමයි ඊළඟ ප්‍රස්ථාරේ. හරි. මේ ඔයාලට තේරෙනවද ළමයි ඉස්සෙල්ලා දෙපු ප්‍රස්ථාරයට වඩා මම දෙවෙනියට ඇඳ ප්‍රස්ථාරේ බෑවුම ළමයි පල්ලම සැරයි නේද? දෙවෙනියට ඇඳ ප්‍රස්ථාරේ ළමයි බෑවුම සැරයි නේ. හරි. බලමු. මෙන්න මේ ළමයි ඉස්සෙල්ලා දෙපු ප්‍රස්ථාරේ මෙන්න මේ ප්‍රස්ථාරේ. මේක ළමයි ලොකු බෑවුමක් නෑනේ. මේක ලොකු බෑවුමක් නෑ පොඩි බෑවුමක් තියෙන්නේ. පයින් ඇවිදගෙන වුණත් යන්න පුළුවන්. ඊට පස්සේ ළමයි මෙන්න මේකේ බෑවුම වැඩි. බෑවුම සැරයි නේ. ලොකු බෑවුමක් තියෙන්නේ මේ. පයින් ඇවිදගෙන යන්න බෑ මේකේ. එතකොට ළමයි මෙන්න මේකේ බෑවුම වැඩිනේ. එහෙනම් ළමයි බෑවුම වැඩි නම් මෙන්න මේකේ අනුක්‍රමණය විශාලයි.
අනුක්‍රමණය කියන්නේ බෑවුම. බෑවුමේ කියන්නේ ළමයි අනුක්‍රමණය. දැන් මේකේ බෑවුම වැඩි නිසා මෙන්න මේක ළමයි අනුක්‍රමණය වැඩි. ඒක මතක තියාගන්න. මේක ළමයි ලොකු බෑවුමක් නෑනේ. එහෙනම් මේකේ අනුක්‍රමණය අඩුයි. හරි. එහෙනම් ළමයි මම ඔයාලට කිව්වේ ප්‍රස්ථාරවල තියෙනවා ළමයි අනුක්‍රමණය කියලා එකක්. අනුක්‍රමණය කියලා හඳුන්වන්නේ බෑවුමට. එනේදී ළමයි මේකේ බෑවුම අඩු නිසා මේකේ අනුක්‍රමණය අඩුයි. මේකේ බෑවුම වැඩි නිසා මේකේ අනුක්‍රමණය විශාලයි. අනුක්‍රමණය වැඩි. හරි. ඊට පස්සේ තව එකක් ළමයි ප්‍රස්ථාරේ මේ අතට මෙහෙම ඇලවෙන්නේ නැතුව මෙන්න මේ අතට ඇලවෙලා තිබුණොත් මේ අතට තිබුණොත් මෙන්න මේ අතට ඇලවෙච්ච ප්‍රස්ථාරයක් තිබුණොත් තමයි වම් පැත්තට ඇලවෙලා නම් ප්‍රස්ථාරේ ඒකේ අනුක්‍රමණය අනිවාර්යෙන් ඍණාගයක් එන්නේ. හරිනේ. ප්‍රස්ථාරේ මෙහෙම වම් පැත්තට ළමයි ඇලවෙලා නම් අනිවාර්යෙන් ළමයි ඒකේ අනුක්‍රමණය ඍණ වෙන්න ඕන. හරි. දැන් අපි ළමයි අනුක්‍රමණය කියන එක අදහස ගත්තනේ. බලන්න අනුක්‍රමණය කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න. අනුක්‍රමණය කියලා කියන්නේ ළමයි ප්‍රස්ථාරේ බෑවුම. අනුක්‍රමණය කියන්නේ බෑවුම. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ ප්‍රස්ථාරේ බෑවුමට වඩා මේ ප්‍රස්ථාරේ බෑවුම වැඩි, පල්ලම වැඩි. එහෙනම් මේකේ අනුක්‍රමණය විශාලයි. හරි. නිසා අනිත් එක ළමයි මේ ප්‍රස්ථාරේ බැලුවොත් මේ තුන්වෙනියට ඇඳපු ප්‍රස්ථාරේ බැලුවොත් ඒක වම් පැත්තට ඇවිලානේ. එහෙනම් ඒකේ අනුක්‍රමණය ළමයි ඍණ වෙන්න ඕන. හරි. ඔන්න අනුක්‍රමණය ගැන අදහසක් අපිට ආවා. දැන් මම ඔයාලට කියලා දෙනවා ළමයි අනුක්‍රමණය කීයද කියලා බලන විදිය. දැන් මේ ප්‍රස්ථාරේ අනුක්‍රමණය කීයද කියලා හොයන්න ක්‍රම තියෙනවා ළමයි. මම දැන් ඔයාලට ඒක කියලා දෙන්නම් අනුක්‍රමණය කීයද කියලා බලන හැටි. බලමු. හරි. මට දැන් හොයන්න ඕන මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කීයද කියලා. හරි. එහෙම ළමයි අනුක්‍රමණය කීයද කියලා හොයන්න නම් ඔයාලා මෙන්න මේ ප්‍රස්ථාරයේ මත ලක්ෂ දෙකක කියන්නේ මේ ප්‍රස්ථාරයේ මත කොතනක හරි දෙපළක්. ඒ දෙපළක ළමයි කණ්ණාංග ලියාගමු. දැන් මම මෙතන කණ්ණාංග ලියනවා මේ. මෙන්න මෙතන මේ තිත ගාව කණ්ණාංග ලියන හදන්නේ. ඉස්සෙල්ලම බලන්න x කණ්ණාංගෙ මේ. x කණ්ණාංගය ළමයි 1යි. කමා. ඊපස්සේ මෙහෙට ගිහිල්ලා බලන්න y කණ්ණාංගෙ මේ. y කණ්ණාංගය 3යි. අන්න එහෙම ළමයි එක තැනක මම කණ්ණාංග ලියාගත්තනේ. හරි. ඊට පස්සේ ළමයි මේ ප්‍රස්ථාරයේ මත තව තැනක. මෙතන හරි මෙතන හරි මෙතන හරි මෙතන උනක් කවන්නේ. මෙතන ලේසි. මෙතනත් මම කණ්ණාංග ලියා ගන්නවා. බලන්නකෝ. මෙතන කණ්ණාංග මෙහෙම ඇවිල්ලා බැලුවොත් අන්න x කණ්ණාංගය 2යි. ඉතින් මෙහෙට ගිහිල්ලා බැලුවොත් y කණ්ණාංගය 5යි. x කණ්ණාංගය 2යි y කණ්ණාංගය 5යි. හරි. අන්න එහෙම ළමයි ප්‍රස්ථාරය මත දෙපළක කණ්ණාංග ලියන්න ඕන. මම දැන් මේ අනුක්‍රමණය හොයන්නනේ හදන්නේ. බලන්න. මම මේ අනුක්‍රමණය හොයන්න හදන්නේ ළමයි. ඉතින් අනුක්‍රමණය හොයන්න මේ වගේ දෙපළක කණ්ණාංග ලියමු. දැන් මෙතන කණ්ණාංග ලියමු මෙතන කණ්ණාංග ලියාගත්තා. හරි. ඕනනම් මෙතන ලියුවත් කමන්නේ. දැන් මෙතන ලියනවා නම් ළමයි මේ බලන්න මෙතන කණ්ණාංග ලියනවා නම් මෙහෙම ඇවිල්ලා බැලුවා x කණ්ණාංගය 0යි. y කණ්ණාංගය මෙතනම තියෙනවා 1යි. එහෙනම් මෙතන ලියාගත්තා ප්‍රශ්නයක් නැහැ. ඕනම් මෙතන ලියුවත් කමන්නේ නැහැ ළමයි. මෙහෙම ගිහින් බැලුවා x කණ්ණාංගය ඍණ 1යි. මෙහෙම ඇවිල්ලා බැලුවා y කණ්ණාංගය ඒකත් ඍණ 1යි. අන්න එහෙම ළමයි දෙපළ කණ්ණාංග ලියාගත්තා නම් ඇති. අනුක්‍රමණය හොයන දෙපළක කණ්ණාංග ලියුවා නම් ඇති. ඊට පස්සේ ළමයි දෙපළක කණ්ණාංග ලිව්වට පස්සේ අනුක්‍රමණය හොයන සූත්‍රයක් තියෙනවා. මේක සූත්‍රය බලාගන්න කවුරුත්. අනුක්‍රමණය හරි. අනුක්‍රමණය හොයන ළමයි සූත්‍රයක් තියෙනවා.
මේ අනුක්‍රමණය ළමයි සංකේත m කියලා දානවා. අනුක්‍රමණයේ සංකේතය ළමයි m කිව්වත් අනුක්‍රමණය තමයි. හරි. අනුක්‍රමණයේ තියෙන සංකේතය m. ඊට පස්සේ මේ අනුක්‍රමණය හොයන ළමයි සූත්‍රයක් තියෙනවා මෙහෙම එකක්. y ඍණ y නෝට්. බලන්න. මේක තමයි අනුක්‍රමණය හොයන සූත්‍රය. y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට්. අන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන සූත්‍රය ළමයි m කියලා ලියුවක් කමන්නේ y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට්. m කියන්නේ අනුක්‍රමණයේ සංකේතය. හරි. අන්න ඒක පාඩම් කරගන්න ළමයි අනුක්‍රමණය හොයන සූත්‍රය. y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට්. හරි. ඔන්න ඒකනේ ළමයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන සූත්‍රය. හරි. ඊට පස්සේ ළමයි අපි මේ ඛණ්ඩාංක දෙකක් ලියාගත්තනේ. එතන ඔයාලා දන්න ඕනේ ළමයි මේ මුලින් ලියන්නේ මෙතන මුලින් ලියන්නේ x ඛණ්ඩාංකයනේ. මේක තමයි x ඛණ්ඩාංකය. මේක ළමයි y ඛණ්ඩාංකය. මුලින් ලියන එක x ඛණ්ඩාංකය ඊට පස්සේ y ඛණ්ඩාංකය. දැන් මෙතනත් එහෙමයි ළමයි මේක x ඛණ්ඩාංකය මේක y ඛණ්ඩාංකය. ඉතින් ළමයි xy ම ලියන්නේ නැතුව මෙහෙම ලියමු. මේක x නෝට් කියලා දාලා මේක y නෝට් කියලා දාමු. අන්න මේක x නෝට් y නෝට් මේ බලන්න. x y දැන් මේ දෙක x නෝට් y නෝට්. හරි. අන්න එහෙම ළමයි අපි ඛණ්ඩාංක දෙක දාගත්තනේ xy x නෝට් y නෝට් කියලා. අන්නේ අගයන් ටික ළමයි මෙන්න මේ සූත්‍රය ආදේශ කරා නම් හරි. බලන්න. දැන් බලමු. මෙන්න y ළමයි. මේ තියෙන y කියන එක මේ තියෙන 5 කියලා. y කියන එක 5යි. එහෙනම් මෙතන y වෙනුවට දානවා 5. ඍණ. ඊට පස්සේ තියෙනවා y නෝට්. මේ තියෙන ළමයි y නෝට් කියන එක මේ තියෙන 3යි කියලා. එහෙනම් y නෝට් කියන දර දානවා 3. බෙදීම. ඊට පස්සේ මෙතන තියෙන ළමයි x. මේ තියෙන x වලගේ මේ තියෙන 2යිනේ. එහෙනම් මෙතන දානවා 2. ඍණ. මෙන්න x නෝට්. මේ තියෙන x නෝට් 1යි කියලා තියෙන්නේ මේ. එහෙනම් මේ x නෝට් තියෙන මෙතෙන්ට දානවා ළමයි 1. හරි. ඊට පස්සේ දැන් 5න් 3ක් අඩු කරාම 2යි. යට ඉරයට 2කින් එකක් අඩු කරාම 1යි. දැන් මේ 2 එකෙන් බෙදුවා ළමයි 2යි. අන්න මේ ප්‍රස්ථාරය ළමයි අනුක්‍රමණය 2යි කියලා ආවා. හරි. එතකොට ළමයි මම දැන් ඔයාලට කියලා දුන්නේ අනුක්‍රමණයක් හොයන විදිය. පොඩි දෙයක් තියෙන්නේ බලාගන්න ආයෙ නැවත කියලා දෙන්නම්. හරි. ඔයාලට ප්‍රස්ථාරයක් ඇඳලා දීලා ළමයි අනුක්‍රමණය හොයන්න කිව්වොත් ඔයාලා මේ වගේ දෙපළක ඛණ්ඩාංක ලියා ගන්න. මේ මෙතන 1යි x වලගේ 1යි y වලගේ 3යි නේ. එහෙනම් ලියනවා 1,3. තව මෙතන බලන්න. x වලගේ මෙහෙම බැලුවම 2යි y වලගේ මෙහෙම බැලුවම 5යි නේ. එහෙනම් 2,5 කියලා ලිව්වා. හරි. එහෙම දෙපළක ඛණ්ඩාංක ලියලා නම් කරගන්න මේක x මේක y. එතකොට මේක x නෝට් මේක y නෝට්. එහෙම ලියා ගන්න පුළුවන් නේ. එහෙම ලියාගත්තට පස්සේ මම කියුනේ ඔයාලට අනුක්‍රමණය හොයන සූත්‍රයක් තියෙයි කියලා. මෙන්න අනුක්‍රමණය හොයන සූත්‍රය m සමානයි y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට්. ඉතින් මේකට අගයන් ටික ආදේශ කරා නම් ළමයි අනුක්‍රමණය හොයන්න පුළුවන්. හරි. අන්න ඒ විදිහට ළමයි අනුක්‍රමණය හොයන්න පුළුවන්. ලියාගන්න ඊළඟ කොටස. ඊළඟ කොටස අනුක්‍රමණය කීයද? ඊළඟ කොටස ළමයි අනුක්‍රමණය කීයද? මෙන්න හදලා තියෙනවා ළමයි. ඉස්සෙල්ලා මේ ඛණ්ඩාංක දෙකක් ලියා ගන්න. ලක්ෂ දෙකේ ඛණ්ඩාංක ලියා ගන්න. ලියලා අනුක්‍රමණය ළමයි මේ විදිහට හොයාගන්න.
හරි. එහෙනම් ළමයි අපි අනුක්‍රමණය හොයාගත්තනේ. දැන් මතකයි ළමයි අනුක්‍රමණය කියන්නේ බෑවුම. ඒක ළමයි ප්‍රස්ථාර මෙහෙම දකුණු පැත්තට ඇලවෙලා නම් අනුක්‍රමණය ධනයි. මේ වම් පැත්තට ඇලවෙලා නම් අනුක්‍රමණය ඍණයි. ඒකත් මතක තියාගන්න. ඊටසේ අනුක්‍රමණය කියන එකේ සංකේතය ළමයි සිම්පල් m. ඊට අනුක්‍රමණය හොන සූත්‍රය ළමයි y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට්. හරි. බලමු. හරි. ඊට පස්සේ ළමයි අනුක්‍රමණය හොයන තව විදියක් තියෙනවා. ඒකත් ඔයාලා දැනගන්න ඕන. අනුක්‍රමණය හොයන ඊළඟ විදිය. හරි. මෙහෙම දෙයක් කරන්න පුළුවන් ළමයි. මේ බලන්න අනුක්‍රමණය හොයන අනිත් විදිය. මෙන්න මේ ප්‍රස්ථාරය ළමයි විකර්ණය ප්‍රස්ථාරය මෙන්න මේ ප්‍රස්ථාරයේ කර්ණය වන විදියට. මෙන්න මෙහෙම ළමයි ඇඳ ගන්න ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙහෙම ළමයි ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳා. බලන්නකෝ. ඔන්න මීට පොඩියට ළමයි මෙහෙම ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳගත්තත් කමක් නැහැ. මෙහෙම ඇඳගත්තත් කමක් නැහැ. මම ටිකක් ඔයාලට පේන්න ඕන නිසා ළමයි ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳගත්තා. එහෙම ළමයි ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා ඊට පස්සේ මෙන්න මේ ලම්බ කුස තියෙන ළමයි. මේ ලම්බ කුස බලමු. මේ ලම්බ කුස කියන්නේ ළමයි එකේ ඉඳලා පහ දක්වා උස මේ. මෙන්න මෙතන උස. බලන්න. 1යි 2යි 3යි 4යි. ලම්බ කුස ළමයි 4යි නේ. මේකේ ලම්බ කුස ළමයි 4යි. ඕන්න මෙතනින් බැලුවත් කමන්නේ. 1යි 2යි 3යි 4යි. ලම්බ කුස ළමයි ඒකක 4යි. ඊට පස්සේ බලනවා මෙන්න මේ ආධාරකය. ආධාරකය මෙතනින් බලන්න. 1යි 2යි. ආධාරකය 2යිනේ. ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳා. ඒකේ ලම්බ කුස ළමයි 4යි. ඊටසේ ආධාරකය 2යි. දැන් මම මෙහෙම බෙදුවොත් ළමයි මේ ලම්බ කුස බෙදෙනවා ආධාරකයෙන්. 4 බෙදෙන දෙකෙන්. 4 දෙකෙන් බෙදුවම 2යිනේ. අන්න ළමයි අනුක්‍රමණය 2යි කියලා ආවා. එහෙම හොයන්නත් පුළුවන්. අර කලින් දිග ක්‍රමයට හොයන්නත් පුළුවන්. y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට් වලින් හොයන්නත් පුළුවන්. එහෙම නැතුව ළමයි මෙහෙම ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳගෙන මෙන්න මේ උස අරගෙන මේ උස ආධාරකයෙන් බෙදලා එහෙම හොයන්නත් පුළුවන් අනුක්‍රමණය. නේ? ලම්බ කුස 4යි ආධාරකය 2යි. ඊට පස්සේ බෙදලා බලමු ළමයි උත්තරේ 2යි අනුක්‍රමණය 2යි කියලා ආවනේ. කලින් අපිට ආවෙත් අනුක්‍රමණය 2යිනේ. හරි. අන්න එහෙම අනුක්‍රමණය හොයන්නත් පුළුවන්. මොන දැන් අනුක්‍රමණය හොයන්නත් ක්‍රම දෙකක් කියලා දුන්නානේ. හරි. ඔයාලට ළමයි අනුක්‍රමණය හොයන්නත් තව විදියක් කියලා දෙනවා බලා ගන්න. හරි. අනුක්‍රමණය හොයන තුන්වෙනි විදිය. මෙන්න බලන්න. මේ ළමයි x වල සංගුණකය දෙකයිනේ. x වලට මුලින් තියෙන දෙකනේ. x වල සංගුණකය දෙක නම් එහෙනම් ළමයි අනුක්‍රමණය දෙකයි. හොයන්න දෙයක් නැහැ. මෙතන x වල සංගුණකය දෙක නම් තියෙන්නේ ළමයි. කෙලින්ම මේක බලලා කියන්නත් පුළුවන් අනුක්‍රමණය දෙකයි කියලා. මෙන්න මෙතන බැලුවත් තමයි අනුක්‍රමණය තියෙනවා x වල සංගුණකය. හරි. ඔන්න අනුක්‍රමණය හොයන්න මම ක්‍රම තුනක් කියලා දුන්නා තුනම දැනගන්න ඕන. අර දිග ක්‍රමයේ තමයි අනුක්‍රමණය හොයන දිග ක්‍රමයේ y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට්. අනිත් එක ළමයි ඊළඟ ක්‍රමයේ තමයි ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳගෙන ඒකේ ලම්බ කුස බෙදෙනවා ආධාරකයෙන්.
අනුක්‍රමණය හොන ඊළඟ විදිය තමයි මෙන්න මේ x වලට මුලින් තියෙන සංගුණකය බලනවා. x වල සංගුණකය 2 නම් අනුක්‍රමණය 2යි. හරි. ඒක මතක තියාගන්න ළමයි අනුක්‍රමණය හොන ක්‍රම තුනම මතක තියාගන්න. හරි. දැන් අනුක්‍රමණය ගැන අදහස ආවනේ ළමයි. එහෙනම් අපේ ළමයි දන්නු දැන් අනුක්‍රමණයක් හොයන්න දන්නවා. හරි. ඊට පස්සේ ළමයි ඔයාලට කියලා දෙනවා මෙන්න මේ ප්‍රස්ථාරවල තියෙනවා ළමයි අන්තක්ඛණ්ඩය කියලා එකක්. මේ ප්‍රස්ථාරවල තියෙනවා අන්තක්ඛණ්ඩය කියලා එකක්. හරි. මේ ප්‍රස්ථාරවල තියෙනවා ළමයි අන්තක්ඛණ්ඩය කියලා එකක්. අන්තක්ඛණ්ඩය කියන එකේ සංකේතය C. C කියන්නේ අන්තක්ඛණ්ඩය. දැන් M කිව්වොත් අනුක්‍රමණයනේ. C කියන්නේ ළමයි අන්තක්ඛණ්ඩය. හරි. දැන් මේ ප්‍රස්ථාරය වලට අන්තක්ඛණ්ඩය හොයන්න ඕන නම් ළමයි හරිම ලේසි වැඩක් තියෙන්නේ. මේ ප්‍රස්ථාරය මෙහෙම ඇවිල්ලා මේ y අක්ෂය කපාගෙන යන එක ගාවදිනේ. y අක්ෂයේ හමු වෙන්නේ එක ගාවදිනේ. y අක්ෂයේ එක ගාවදී හමු වෙනවා නම් අන්තක්ඛණ්ඩය ළමයි එකයි. අන්තක්ඛණ්ඩය කියන්නේ මෙන්න මේ y අක්ෂයේ කැපෙන තැන. බලන්න. මේ ප්‍රස්ථාරය මෙහෙම ඇවිල්ලා y අක්ෂයේ කැපෙන එක ගාවදී නිසා අන්තක්ඛණ්ඩය එකයි. අන්තක්ඛණ්ඩය කියන්නේ ළමයි ලේසි දෙයක්. අන්තක්ඛණ්ඩය කියන්නේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපෙන තැන. ඔයාලට ඕන නෝට් එකක් දාගන්න. අනුක්‍රමණය යනු ප්‍රස්ථාරයේ බෑවුම වේ. අන්තක්ඛණ්ඩය යනු y අක්ෂයේ කැපෙන තැන y අගය වේ. එහෙම වුණා නෝට් එකක් දාගන්න. අනුක්‍රමණය යනු ප්‍රස්ථාරයේ බෑවුම වේ. අන්තක්ඛණ්ඩය යනු y අක්ෂය ඡේදනය වන ස්ථානයේ y ඛණ්ඩාංකය. හරි. සංකේත මතක තියාගන්න ළමයි C කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. හරි. ඊට පස්සේ ළමයි අන්තක්ඛණ්ඩය හොයන තව ක්‍රමයක් තියෙනවා. මේ බලන්න. මේ ප්‍රස්ථාරය ළමයි මෙන්න මෙතන තියෙන නියත පදේ එකයිනේ. බලන්න. මේ තියෙන නියත පදේ එකයි මෙතන තියෙන අන්තක්ඛණ්ඩය. දැන් ඔයාලට මං කියෝනේ මෙතන තියෙන අනුක්‍රමණය කියලා. එතකොට මෙන්න මේක ළමයි අන්තක්ඛණ්ඩය. මෙතනින් බලා ගන්නත් පුළුවන්. අන්න අන්තක්ඛණ්ඩය එකයි. මෙතනින් බලන්නත් පුළුවන් ළමයි. ඔන්න y අක්ෂයේ කැමරා තැනින් බලන්නත් පුළුවන්. හරි. එහෙනම් ළමයි අපි මේ දක්වා ඉගෙන ගත්තේ ප්‍රස්ථාරයක් අඳින්න ඉගෙන ගත්තා. ඊට පස්සේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය මොකක්ද කියලා ඉගෙන ගත්තනේ. අනුක්‍රමණය කියන්නේ අපි දන්නෝ බෑවුම. අන්තක්ඛණ්ඩය කිව්වොත් ඒ කියන්නේ y අක්ෂයේ කැපෙන තැන y අගය. හරි. දැන් ඒ ටික ඉගෙන ගත්තනේ. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්න අහනවා ළමයි. ඔන්න බලන්න. ඔයාලගෙන් මෙන්න මේ ප්‍රශ්න අහනවා ළමයි. මම ලියනවා ළමයි ශ්‍රිතයක සමීකරණයක්. ඔන්න ප්‍රස්ථාරයක සමීකරණයක් ලිව්වා. දැන් මම මේකට ළමයි ප්‍රස්ථාරය අඳින්නේ නෑ මම. ඔයාලා මට කියන්න ඕන මේකේ මම ප්‍රස්ථාර අඳීමෙන් තොරව ප්‍රශ්න අහන්නේ. ප්‍රස්ථාර අඳින්නේ නැතුව තමයි ප්‍රශ්න අහන්නේ. ඔයාලා මට chat එකට දාන්න ළමයි. මෙන්න මේ ශ්‍රිතයේ
අනුක්‍රමණය කීයද කියලා මැසේජ් කරන්න. මේක අනුක්‍රමණය. ගොඩක් අය දන්නවා. very good very good. ළමයි මේක අනුක්‍රමණය 3යි මේ තියෙන්නේ. අනුක්‍රමණය මෙතන තියෙන අනුක්‍රමණය 3යි. හරි. ඊට පස්සේ මේක අන්තක්ඛණ්ඩය කීයද කියලා ගන්න. අන්තක්ඛණ්ඩය. හරි. මේ තියෙන මේ අන්තක්ඛණ්ඩයේ ඍණ 1යි. පැහැදිලිනේ? මේක අනුක්‍රමණය ඇහුවොත් 3යි. අන්තක්ඛණ්ඩය ඇහුවොත් ළමයි ඍණ 1යි. හරි. අන්න එහෙම ගණන් ටිකක් පොඩ්ඩක් හදමුනවායි. අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩ හොයන ඒවා කියන්න. අලුත් ගානක් විදිහට ලියුවක් කමන්නේ. අලුත් ගානක් විදිහට ලියනකො. පහත දී ඇති දැන් පහත දී ඇති ශ්‍රිතයන්හි පහත දී ඇති ශ්‍රිතයන්හි අනුක්‍රමණ සහ පහත දී ඇති ශ්‍රිතයන්හි අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩ සොයන්න. පහත දී ඇති ශ්‍රිතයන්හි අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩ සොයන්න. හරි. ඔන්න පළවෙනි එක ළමයි y සමානයි 5x ඍණ 3. මෙන්න මේකේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය සොයන්න. දැන් මේකේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය අහන්නේ. බලන්න. ළමයි මේ තියෙන අනුක්‍රමණය 5යිනේ. මෙතන අනුක්‍රමණය තියෙන්නේ 5යි. ඉතින් අනුක්‍රමණය කියන්නේ මෙහෙම m සමානයි 5යි. අනුක්‍රමණය එන්නේ m සමානයි 5යි. මෙන්න ළමයි අන්තක්ඛණ්ඩයේ ඍණ 3යි. සංකේතයේ c නේ. එන c සමානයි ඍණ 3 දාන්න. අන්න. එහෙනම් දැන් අපි දන්නවා අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය දන්නවා. මෙන්න මේකේ ළමයි ලියන්න අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය m සමානයි කීයද c සමානයි කීයද කියලා ලියන්න. අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩ. හරි. මේ ඔයාලා දන්න ඕනේ ළමයි මෙතන සංඛ්‍යාවක් නැත්නම් අනිවාර්යෙන් එකනේ තියෙන්න ඕන. මෙතන සංඛ්‍යාවක් නැත්නම් ළමයි මේක එක තියෙන්න ඕන. හරි. ඊට පස්සේ මෙන්න මේ තියෙන අනුක්‍රමණයනේ. අනුක්‍රමණය ඍණ 1යි. මෙන්න අන්තක්ඛණ්ඩය ළමයි ධන 1යි. එන c සමාන 1යි. හරිනේ වැඩේ. මොන අනුක්‍රමණය වන්නත් පුළුවන් අන්තක්ඛණ්ඩය වන්නත් පුළුවන්. ඔයාලට ළමයි අර වක්‍ර ප්‍රස්ථාර ලබන සතිය තමයි කරන්නේ. අද සංලේඛයේ ප්‍රස්ථාර කියලා දෙමු. හරි. මේව දැනගන්න ඕනේ ඒකයි අනිවාර්යෙන්ම. හරි. ඊට පස්සේ තුන්වෙනි එක ළමයි මෙන්න මේකේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය සොයන්න. තුන්වෙනි කොටස. මේක අනුක්‍රමණය කීයද කියලා මට මැසේජ් කරන්න. chat එකට දාන්න ළමයි. මේක අනුක්‍රමණය කීයද කියලා chat එකට දාන්නකෝ.
හරි. ඔව්. සමහර ළමයි දාන අනුක්‍රමණය 4 කියලා. සමහර ළමයි දාන 2 කියලා. ඒක නිසා සියලුම දෙනා බෝඩ් එක බලන් ඉන්න. ළමයි මේකේ අනුක්‍රමණය 4 නෙවෙයි. දැන් මෙතන 4 තිබුණට බෝඩේ බලන් ඉන්න. හරි. ඔයාලට ළමයි මෙන්න මෙතන දැන් කලින් ගානට කලින් ඒවට වඩා වෙනස් නේ මෙතන තියෙන 2යි y නේ. දැන් කලින් ඒවා නම් මෙතන y සමානයි තිබුණේ. මෙතන y සමානයි. නමුත් මේකේ තියෙන ළමයි 2යි y කියලා. 2යි y හරියන්නේ නැහැ. y යුක්ත වෙලා තියෙන්න ඕන. y තනි වෙලා තියෙන්න ඕන. යුක්ත වෙලා තියෙන්න ඕන. හරි. එහෙනම් මේක ඉස්සෙල්ලම ළමයි y යුක්ත කරන් ඉමු. මෙන්න මේ දෙක නැති කරා නම් හරි. මේක දෙකෙන් බෙදනවා. එතකොට මේකත් දෙකෙන් බෙදන්න ඕන. මේකත් දෙකෙන් බෙදන්න ඕන. ඔන්න මුළු පේලියම ළමයි දෙකෙන් බෙදුවා. එහෙම කරාම මේ දෙකට මේ දෙක කැපෙනෝනේ. දැන් බලන්නේ මේක. ඔන්න y විතරයි. මේනේ y විතරයි. මේ 4 දෙකෙන් බෙදුව ළමයි 2යි. 4 දෙකෙන් බෙදුවම 2යි. x අකුරත් එන නිසා 2යි x. 4යි x දෙකෙන් බෙදුව ළමයි 2යි x නේ. මේකෙදී ළමයි 3 බෙදීම 2 කියන එක බෙදන්න බෑනේ. එහෙමම ලියමු 3 බෙදීම 2යි කියලා. අන්න දැන් තමයි ළමයි y කියන එක තනි උනේ. දැන් තමයි අපිට අනුක්‍රමණය කියන්න පුළුවන්. මෙන්න අනුක්‍රමණය මේ තියෙන 2යි. m සමානයි 2යි. අනුක්‍රමණය 2යි. මෙන්න ළමයි අන්තක්ඛණ්ඩය c කියන එක. c සමානයි 3 බෙදීම 2යි. අන්න m සමානයි 2යි c සමානයි 3 බෙදීම 2යි. හරි. ඔන්න අනුක්‍රමණය හෙව්වා. ලියා ගන්නකො. එහෙනම් y තනි කළාම y යුක්ත කළාම තමයි ළමයි අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩ හොයන්න ඕන. හරි. ඔන්න තව එකක් දෙනවා ළමයි හතරවෙනි එක. දෙකයි x ඍණ 3y සමානයි 5. මෙන්න මේකේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය සොයන්න. 2x ඍණ 3y සමානයි 5. උත්සාහ කරන්න. මේකේ ළමයි ඔයාලා y යුක්ත කරන් ඉන්න. නැතුව හොයන්න එපා අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩය. ප්‍රශ්න කරනවා ජ්‍යාමිතිය පාඩම් කරාද කියලා. තවම නැහැ. ජ්‍යාමිතිය පාඩම ඉතිරි. තමයි අනුක්‍රමණය කියන්නේ බෑවුම. මතකයිනේ? සංකේතයේ සිම්පල් m දකුණු පැත්තට ඇලවිලා නම් x අක්ෂයේ දකුණු දිශාවට ඇලවිලා නම් ධනයි අනුක්‍රමණය. වම් පැත්තට ඇලවිලා නම් අනුක්‍රමණය ඍණයි. අන්තක්ඛණ්ඩය කියන එකේ සංකේතය c අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ ඡේදනය වෙන ස්ථානයේ y කණ්ඩායමය.
මෙන්න මේක ළමයි ඉස්සෙල්ලාම y යුක්ත කරන් ඉන්න බලන්නකෝ. බලන්න. මේ ළමයි ධන 2x දාගමු මේ පැත්තට. ඒ ධන 2x නේ. මේ ධන 2x මෙහාට આવොත් ඍණ 2x. ඔන්න ධන 2x මෙහාට ආව ඍණ 2x. තව මෙහි තියෙනවා මෙන්න මේ ධන 5. එතකොට මෙහි ඉතිරි ළමයි මෙන්න මේ ඍණ 3y තමයි මෙහි ඉතිරි. ඍණ 3y. හරි. ඊට පස්සේ තවමත් ළමයි y යුක්ත වෙලා නැහැ. මෙන්න මේ ඍණ 3 නැති කරන්න ඕන. ඍණ 3 නැති කරන්න ළමයි මේක බෙදෙනවා ඍණ 3ෙන්. එතකොට මේ පදත් බෙදන්න ඕන ඍණ 3ෙන්. මේ පදත් බෙදන්න ඕන ඍණ 3ෙන්. අන්න සියලුම පද ඍණ 3ෙන් බෙදුවා. එතකොට මේ උඩ තියෙන ඍණ 3ට යට තියෙන ඍණ 3 කැපෙනවා. දැන් මෙහි ඉතිරි මෙන්න මේ y. ඒ y ඉතිරි. මෙහි ළමයි ඍණයි කියන්නේ ධනනේ. ඍණයි කියන්නේ ධන. ධන දෙක බෙදීම 3යි. x. මෙතන ළමයි මෙතන ධනයි ඍණයි ලකුණු එකයිනේ. එක ඍණ ලකුණක් නම් ඍණනේ. ඍණ 5 බෙදීම 3යි. අන්න ළමයි y තනි වෙලා ආවා. මෙන්න මේ තියෙන අනුක්‍රමණය. අන්න අනුක්‍රමණය આવුවොත් ළමයි m සමානයි 2 බෙදීම 3යි. ඉතින් මේ තියෙන අන්තක්ඛණ්ඩය c සමානයි ඍණ 5 බෙදීම 3යි. අන්න අනුක්‍රමණය 2 බෙදීම 3යි. අන්තක්ඛණ්ඩය ඍණ 5 බෙදීම 3යි. හරි. මේක ලියාගන්න හදපු නැති අය ඕඩ ළමයි මේ සැරේ බ්‍රහස්පතින්දා ක්ලාස් නැහැ. ආයි ලබන ඉරිදම තමයි සම්බන්ධ වෙන්න. මේ සතියේ බ්‍රහස්පතින්දා ක්ලාස් එක දාන්නේ නැහැ. පේපර් පන්තිය ළමයි ළඟදි මෙනවා ප්‍රස්ථාර පාඩම දැන්. ප්‍රස්ථාර පාඩම ඉවර වෙලා බ්‍රහස්පතින්දා අපි යනවා නිර්මාණ පාඩම. ඒ දෙක ඉවරුණ ගමන් පේපර් ක්ලාස් එක එනවා. හරි. දැන් මේ ටික මැකුවා. දැන් කෙටි ප්‍රශ්න එක දෙන්න පුළුවන් ළමයි හොඳේ. දැන් මේ වගේ එකක් දීලා මේකේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය සොයන්න කියලා කෙටි ප්‍රශ්න එක දෙන්න පුළුවන්. ඒ වුණොත් අපේ ළමයි හදන්න ඕනද? හරි. තව එකක් දෙන්නම් ළමයි පස්වෙනි එක. මෙන්න මේක බලන්න. මෙන්න මේක ළමයි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය සොයන්නකො. හරි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය සොයන්න.
හරි. මේක බලන්න ළමයි. මේ බලන්නකෝ. මේකේ මෙතන මොකුත් නැහැ නේ ළමයි. එහෙනම් මෙතන දාන බිඳුව. මෙතන මොකුත් නැති නිසා බිඳුවක් දාගමු. හරි. දැන් පේනෝනේ ළමයි අනුක්‍රමණය මේ තියෙන 5යි. මෙන්න C කියන අන්තක්ඛණ්ඩයේ තිබුණේ නැහැ නේ. يعني C කියන්නේ බිඳුවයි. අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. හරිනේ ඒකත්. හරි. ඊට පස්සේ මෙන්න මේක බලන්නකෝ. y සමානයි 4 රේඛාවේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය සොයන්න ඕනනේ. බෝඩේ බලයින්. බලයින්නකෝ. දැන් ඔයාලට මේක තේරුණා නේද ළමයි? මෙතන මොකුත් තිබුණ නැති නිසා බිඳුව දාගත්තා. හරි. දැන් මේකෙත් ළමයි මේකෙත් අර x පදේ නැහනේ. මෙතන අතර x පදේ නැහැ. x පදේ නැති නිසා දාගන්නවා බිඳුවයි x කියලා. බිඳුවයි x කියන්නේ බිඳුවයිනේ. ඒක දැම්මයි කියලා වැරද්දක් නැහැ. බිඳුවක් දැම්මට වැරද්දක් නැහැ නේ. ඔන්න මෙතන x පදේ නොතිබුණ නිසා බිඳුවයි x දැම්මා. ඔන්න. බිඳුවයි x තමයි මෙතන තියෙන්නේ. ඒකනේ නැතුව දාලා තිබුණේ. x නැතුව තිබුණේ ඒකනේ. ඒතර මෙතන බිඳුවයි x තමයි තියෙන්නේ. එහෙම ලිව්වට පස්සේ පේනෝනේ. අනුක්‍රමණය බිඳුවයි අන්තක්ඛණ්ඩය 4යි. m සමානයි බිඳුවයි c සමානයි 4යි. අන්න. ඔන්න අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩ සෙව්වා. ඒක ලියාගන්න. මේක x පදේ නොතිබුණ නිසා ළමයි බිඳුවයි x දාගත්තා. බිඳුවයි x කියන්නේ බිඳුවයි. ඒක දැම්මට වැරද්දක් නැහැ. ඉතින් බිඳුව නිසා. හරි. එහෙනම් ළමයි අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩ ගැන කියලා දීලා ඉවරයි. දැන් තව වෙන જાතියක් කියලා දෙන්නම් බලාගෙන කවුරුත්. හරි. ළමයි මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තියෙනවා. බලන්න. ළමයි මෙන්න මෙතන ප්‍රස්ථාරයක් මම යන්දනේ. ඒ ප්‍රස්ථාරය ළමයි මෙන්න මේ 2 7 ලක්ෂය හරහාත් යනවා. 1 3 ලක්ෂය හරහාත් යනවා. බලන්නකෝ. මේ ඇදලා තියෙන ළමයි ප්‍රස්ථාරයක්. ඒ ප්‍රස්ථාරයේ එක තැනක ඛණ්ඩාංගය ළමයි 2,7. තව තැනක ඛණ්ඩාංගය 1,3. ඒ කියන්නේ අර ඛණ්ඩාංග තලයේ ළමයි 2 7 ලක්ෂය හරහාත් යනවා. 1 3 කියන ලක්ෂය හරහාත් යනවා. හරි. ඊට පස්සේ ළමයි ඔයාලට මේකේ අනුක්‍රමණය හොයන්න කිව්වොත් මේකේ අනුක්‍රමණය හොයන්න කිව්වොත් ළමයි අර කලින් විදිහට මතකයි මේක x දානවා මේක y මේක x නෝට් මේක y නෝට් එහෙම දාගෙන ළමයි අනුක්‍රමණය හොයන සූත්‍රයක් දුන්නනේ y දින y නෝට් බෙදීම x දින x නෝට් කියලා. ඒකෙන් පුළුවන් නේද අනුක්‍රමණය හොයන්න? හරි. දැන් මම ඔයාලට ළමයි අන්නේ වගේ ගානක් දෙනවා. බලමු. කියන අලුත් ගානක් 3,7 හා එහෙම ලියන්න. 3,7 හා 1,3 එහෙම ලියන්න. 3,7 හා 1,3 ලක්ෂ්‍ය හරහා 3,7 හා 1,3 ලක්ෂ්‍ය හරහා ලක්ෂ්‍ය හරහා
ගමන් කරන රේඛාවේ පළවෙනි කොටස අනුක්‍රමණය කීයද? පළවෙනි කොටස ළමයි අනුක්‍රමණය කීයද? අන්න මේ බලන්නකෝ. ඔන්න 3,7 සහ 1,3 කියලා ලක්ෂ දෙකක් දුන්නා. ඒ ලක්ෂ දෙක හරහා යන රේඛාවක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ නේ. එකක් ළමයි 3,7. අනිත් එක ළමයි 1,3. මෙන්න මේ ලක්ෂ දෙක හරහා යන රේඛාවේ යන ප්‍රස්ථාරය කියන ළමයි මේකනේ. හරි. දැන් මම ඔයාලගෙන් පළවෙනි කොටසේ අහන්නේ ළමයි අනුක්‍රමණය. අනුක්‍රමණය අහන්නේ M කියන එක අහන්නේ. අනුක්‍රමණය හොර සූත්‍රය මතකයි ළමයි. y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට්. බලන්න. මෙන්න මේක ළමයි x කියලා ගමු, මේක y කියලා ගමු. මේක x නෝට්, මේක y නෝට්. එහෙම හිතාගෙන ළමයි අග යන ආදේශ කරමු. බලන්න. y මේ තියෙන ළමයි y කියන එක 7යි නේ. එහෙනම් y ට දානවා 7. ඍණ y නෝට්. මේ දෙන y නෝට් 3යි කියලා තියෙන්නේ. එහෙනම් මේ y නෝට් වෙනකොට 3 දානවා. ඊට පස්සේ x. මේ තියෙන x වලගේ මෙතන තියෙන 3යි නේ. එහෙනම් x ට දානවා 3. ඍණ x නෝට්. මේ දෙන x නෝට් 1යි නේ. එහෙනම් මෙතන දානවා ළමයි 1. හරි. දැන් මේ පැත්තට සුළු කරන්න බලන්නකෝ. 7න් 3ක් අඩු කරාම ළමයි 4යි. 3න් එකක් අඩු කරාම 2යි. හරි. ඊට පස්සේ මේ බලන්න. 4 2කින් බෙදුවම මෙන්න 2යි උත්තරේ. ඔන්න ළමයි අනුක්‍රමණය හෙව්ව උත්තරේ 2යි. ඔයාලා මේ රූප සරහන ළමයි පොඩියට ඇඳ ගන්න. ඇඳගෙන මෙන්න මේ වගේ අනුක්‍රමණය හොයාගපු එක ලියා ගන්නකෝ. මේක කාටවත් තේරෙනවද ඉතින්? රූප සරහන ඇඳගෙන අනුක්‍රමණය හොයපු එක ලියා ගන්නකෝ. දැන් විභාගෙට මේ වගේ ප්‍රශ්නයක් දෙන්නත් පුළුවන්. 3,7 සහ 1,3 ලක්ෂ හරහා ගමන් කරන රේඛාවේ අනුක්‍රමණය කීයද කියලා අහන්න පුළුවන්. එහෙම උතින් මෙහෙම රූපයක් ඇඳගෙන දාගන්න x y x නෝට් y නෝට් දාලා වැඩේ කරන්න ළමයි. හරි. හරි. ඊට පස්සේ ළමයි දෙවෙනි කොටස ලියා ගන්න. දැන් මේ ටික ලියුවනේ. දෙවෙනි කොටස ලියන ළමයි අන්තක්ඛණ්ඩය කීයද? දෙවෙනි කොටස අන්තක්ඛණ්ඩය කීයද? හරි. අන්න. දෙවෙනි කොටසේ අපෙන් අහනවා ළමයි මෙන්න මේ රේඛාවේ අන්තක්ඛණ්ඩය. ඔයාලා ප්‍රශ්නේ ලියුවනේ දෙවෙනි කොටස අන්තක්ඛණ්ඩය කීයද? දැන් මේකට හැරෙන්න. ළමයි මේ වගේ එකක අන්තක්ඛණ්ඩය අපෙන් අහන උනේ. දැන් හිතා ගන්නවත් බෑ අන්තක්ඛණ්ඩය හොයන්නේ කොහොමද කියලා. ඔයාලට තාම තේරුන්නේ නැහැ නේ. බලන්න. ළමයි මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාර වලට තියෙනවා ළමයි සාධාරණ සමීකරණයක්. මෙන්න මෙහෙම එකක්. මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණයක් තියෙනවා ළමයි y සමානයි mx ධන c.
මෙන්න මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාර ළමයි y සමාන mx ධන c ආකාරයට තමයි තියෙන්නේ. ඔයාලා මේකත් පාඩම් කරගන්න. එතකොට සූත්‍ර දෙකයි. අනුක්‍රමණය හොයන එක ළමයි y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට් නේ. ඊළඟ සාධාරණ සමීකරණය ළමයි y සමාන mx ධන c. ප්‍රස්ථාර පාඩමටම තියෙන්නේ සූත්‍ර දෙකයි. ඒ දෙක පාඩම් කරගන්න. හරි. ඊට පස්සේ ළමයි මෙහෙවට අගයන් දැම්මනම් බලමු මොකක්ද වෙන්නේ කියලා. මෙහෙවට අගයන් දාලා y මේ තියෙන ළමයි y මේ තියෙන 7යි කියලා. y වලගේ 7යි. එහෙනම් මෙතන දානවා 7. m කියන්නේ අනුක්‍රමණය. මේ m හොයලා තියෙන්නේ මේ අනුක්‍රමණය දෙකයිනේ. එන m ට දානවා ළමයි 2. x මේ තියෙන ළමයි x 3යි කියලා තියෙන්නේ. x 3යි කියලා තියෙනවා. එහෙනම් මේ x වෙනුවට දාන 3. දන්න. c කියන්නේ අන්තක්ඛණ්ඩය ඒක දන්නේ නැහනේ. c ම දානවා. හරි. දැන් බලමු. මෙතන 7යි. එතකොට මෙතන ළමයි 7යි මෙතන දෙවරක් තුන වැඩි කළාම 6යිනේ. ධන c. දැන් මේ ධන 6 මෙහාට ගියාම ඍණ 6යි. මෙහි ඉදිරි c. බලන්න. දැන් 7න් 6ක් අඩු කරාම ළමයි 1යි. අන්න c සමාන 1 ආවා. මොනවාර වැඩේ? c කියන්නේ අන්තක්ඛණ්ඩය නේ ළමයි. අන්න අන්තක්ඛණ්ඩය 1යි කියලා ආවා. එනදී මේකෙන් හදලා මේකට ආදේශ කරාම ඉතිරි එකක් එනවා. ඔන්න අන්තක්ඛණ්ඩය 1යි කියලා ආව එකක් ලියා ගන්න ළමයි. අනුක්‍රමණය 2 ආවා. අන්තක්ඛණ්ඩය 1 ආවා. ප්‍රශ්නයක් අහනවා 10 වසරට ජ්‍යාමිතිය කරාද කියලා. 10 වසර ළමයි අර පාඩමේ පාඩමනේ කරන්නේ. එතකොට ජ්‍යාමිතිය පාඩම් ටිකක් කරලා තියෙන 10 වසර. ඔයාලට ජ්‍යාමිතිය මුලින් ඉඳලා කියලා දෙන්නම් 10 වසරේවත් එක්කම 9 වසරේ ඒවයි 10 වසරේ ඒවයි 11 වසරේ ඒවයි තුනම ජ්‍යාමිතිය ටික ඔක්කොම කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ ළමයි මේ තුන්වෙනි එක ලියන්න. තුන්වෙනි එක ලියන්න. තුන්වෙනි කොටස රෝමි ලක්කම් 3. ශ්‍රිතේ සමීකරණය කුමක්ද? රෝමි ලක්කම් 3 ළමයි. ශ්‍රිතේ සමීකරණය කුමක්ද? ශ්‍රිතේ සමීකරණය කුමක්ද? හරි. මේ ළමයි දැන් අහනෝනේ අපෙන් ශ්‍රිතේ සමීකරණය. බලමු මේක ලියන හැටි. හරි. මේ ළමයි අනුක්‍රමණය අපිට දෙකනේ ආවේ. බලන්න.
පළවෙනි කොටසේ අපි හෙව්ව අනුක්‍රමණය දෙක ආවනේ. ඉතින් අන්තක්කණ්ඩ එකනේ ආවේ. අනුක්‍රමණය දෙක ආවා අන්තක්කණ්ඩ එක ආවනේ අපිට දැන්. එහෙනම් ප්‍රස්ථාර සමීකරණය ළමයි මෙහෙමයි ඉන්නේ y සමානයි 2x ධන 1. ඇයි අනුක්‍රමණය මෙතනනේ තියෙන්නේ දෙකනේ ආවේ අනුක්‍රමණය. දැන් අපිට ආවේ අනුක්‍රමණය දෙක ආවනේ. එහෙනම් ඉතින් මෙතන දෙක තියෙන්න ඕන. අන්තක්කණ්ඩ එකනේ ආවේ. එහෙනම් මෙතන එක තියෙන්න ඕන. මෙන්න ළමයි ප්‍රස්ථාර සමීකරණේ y සමානයි 2x ධන 1. අනුක්‍රමණය දෙක වෙලා අන්තක්කණ්ඩ එක වුණ නිසා ප්‍රස්ථාර සමීකරණය මෙහෙම තමයි ලියන්නේ. මෙන්න තුන්වෙනි කොටස උත්තරේ. හරි. මේ ළමයි අපර සතියේ ඉඳලා ඔයාලට මේ ක්ලාස් එක කරන කාලය පොඩ්ඩක් වැඩි කරමු. 6 ඉඳලා 8:00මාර පහ වෙලා 9 කිට්ටු වෙනකන් තියමු. ලබන සතියේ ඉඳලා පොඩක් ඔයාලගේ උපකරණ charge කරලා ඒව කරලා තියාගන්න. ලබන සතියේ පොඩ්ඩක් ළමයි වැඩිපුර වැඩ කරමු. හරි. ඊට පස්සේ ළමයි ඊළඟ ගාන පොඩ්ඩක් බලමු. ලියන්න ඊළඟ ගාන අලුත් ගානක්. පහකමා තුන හා තුනකමා ඍණ 1. අන්න. පහකමා තුන හා තුනකමා ඍණ 1. ලක්ෂ්‍ය ආකරණ රේඛාවේ ලක්ෂ්‍ය ආකරණ රේඛාවේ පහකමා තුන හා තුනකමා ඍණ 1 ලක්ෂ්‍ය ආකරණ රේඛාවේ සමීකරණය කුමක්ද? අන්න කෙලින්ම අහන්නේ ළමයි අනුක්‍රමණය ඇහුවෙත් නැහැ. අන්තක්කණ්ඩ ඇහුවෙත් නැහැ. කෙලින්ම සමීකරණය අහන්නේ. හරි. පහකමා තුන හා තුනකමා ඍණ 1 ලක්ෂ්‍ය ආකරණ රේඛාවේ අහන්නේ ළමයි සමීකරණය අහන්නේ කෙලින්ම. හරි. ඉස්සෙල්ලා ළමයි රූප සරණක් ඇඳගමු මෙහෙම. එක ලක්ෂයක් ළමයි 5,3. තව ලක්ෂයක් තියෙනවා 3,ඍණ 1. ඔන්න. රූප සරණක් ඇඳගත්තා. ඊට පස්සේ ළමයි මගෙන් අනුක්‍රමණය ඇහුවේ නෑනේ. ඒ වුණාට අනුක්‍රමණය හොයන්නම වෙනවා. බලන්න. අනුක්‍රමණය හොයන්නේ y ඍණ y නෝට් දෙදීම x ඍණ x නෝට්. මෙන්න මේකෙන් පුළුවන් අනුක්‍රමණය හොයන්න. ඉතින් අර කලින් වගේ දාගමු. මේක ළමයි x මේක y මේක x නෝට් මේක y නෝට් දාගත්තා නම් මෙන්න මේ විදිහට අනුක්‍රමණය හොයන්න පුළුවන්. හොඳට බලන් ඉන්න අහක බලන්න එපා. ඔන්න y මේ තින් ළමයි y වලගේ 3යි කියලා. එහෙනම් මෙතන y වෙනුවට දානවා 3. අඩු කිරීම. ඉතින් y නෝට් හොඳට බලන්න y නෝට් y නෝට් මෙතන තියෙන ළමයි ඍණ 1යිනේ. y නෝට් වෙනුවට තියෙන ඍණ 1යි. එහෙනම් මේ y නෝට් කෙලින් හරියටම දාන්න ඕන ළමයි ඍණ 1ක්. බලන්නකෝ. මේ තිබුණු ඍණ එහෙමම දානෝ. මේ y නෝට් වෙනුවට දාන්න ඕන ළමයි ඍණ 1ක්. ඒ පාර ළමයි ඍණ ලකුණු දෙකක් එනව නේද? ඔයාලට පැහැදිලිනේ. බලන්න. මේ y නෝට් කියන්නේ ඍණ 1යිනේ. එහෙනම් මේ y නෝට් තියෙන තැන මෙතෙන්ට දාන්න ඕන ඍණ 1ක්. මේ තිබුණු ඍණක් දාලා y නෝට් එකක් දානවා ඍණ 1ක්. සාමාන්‍ය ළමයි ලකුණු දෙකක් එකතැන අපි තියන්නේ. එහෙම වෙලාවට වරහක් දාලා මෙහෙම තියනවා. හරි.
ඊට පස්සේ x මේ x තියෙන ළමයි 5යිනේ. දැන් මෙතන x වෙනුවට දානවා 5. ඍණ x නෝට් මෙන්න x නෝට් තියෙන 3යි. එහෙනම් x නෝට් තැනට දාන 3. බලමු මේක සුළු කරලා. මෙතන 3. ඔයාලා දන්නවා මේ වරහන් ඉවත් කරන්න මෙහෙම වැඩි කරාම ඍණයි ඍණයි ධන වෙනෝනේ. ඍණයි ඍණයි ධන වෙලා ධන එකක් ඇදෙනවා. අන්න. දැන් සිරයට එනවා ළමයි 5න් 3ක් අඩු කරන්න තියෙනවා. 5න් 3ක් අඩු කරාම 2යි. දැන් 3යි 1යි එකතු කරාම 4යිනේ. 3යි 1යි එකතු කරාම 4යි. ඒ 4 මේ දෙකෙන් බෙදුවම 4 දෙකෙන් බෙදුවම 2යි. අන්න අනුක්‍රමණය ආව ළමයි 2යි කියලා. දැන් අනිත් සූත්‍රය ගන්න ළමයි y සමාන mx ධන c. මේක ළමයි y වලට දාමු මේ y වලට තියෙන 3යි. එහෙනම් මෙතන y වලට දාන 3. same කියන්නේ අනුක්‍රමණය. මේ හොයාගත්ත අනුක්‍රමණය 2යිනේ. එහෙනම් m වෙනුවට දාන 2. x මේ තියෙන ළමයි x වලගේ මේ තියෙන 5යි කියලා. එහෙනම් මෙතන x වෙනුවට දාන 5. ධන c. හරි. ඔන්න 3 සමානයි. මෙතන ළමයි දෙවරක් 5 වැඩි කරලා දාන්න පුළුවන් 10යි කියලා. ධන c. හරි. 3 දැන් මේ ධන 10 ළමයි මේ පැත්තට આવොත් ධන 10 මෙහෙට આવොත් ඍණ 10යි. ධන 10 මෙහාට આવොත් ඍණ 10යි. එතකොට මෙහෙ ඉතිරි c විතරයි. දැන් 3න් 10ක් අඩු කරාම ළමයි ඍණ 7යිනේ. අන්න. දැන් ළමයි අනුක්‍රමණය ආවනේ අපිට 2යි කියලා. අන්තක්ඛණ්ඩය ආව ළමයි ඍණ 7යි කියලා. එහෙනම් සමීකරණය y සමානයි 2x ඍණ 7 වෙන්න ඕන නේද? අනුක්‍රමණය 2 වෙන්න ඕන. අන්තක්ඛණ්ඩේ ඍණ 7නේ ආවේ. එහෙනම් මෙන්න සමීකරණය. හරි. අන්න එහෙම ළමයි ලක්ෂ දෙක කණ්ඩාංග දුන්නොත් අපිට කෙලින්ම ළමයි අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ සිතේ සමීකරණ තුනම හොයන්න පුළුවන්. මේක ලියා ගන්න. ඒක ලියා ගන්න. හරි. දැන් කණ්ඩාංග දෙකක් දීලා ළමයි අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ සිතේ සමීකරණ ඇහුවොත් අනිවාර්යෙන් හොයන්න ඕන. මේවා නැවත නෝට් එක බලන්න. වීඩියෝ එක ළමයි සතියෙන් අයින් වෙනවා දැන්. ඒක ඔටෝම ළමයි සතියෙන් අයින් වෙනවා ඒකයි. ඒක නිසා ඔයාලා මේ වීඩියෝ එක ළමයි දෙතුන් පාරක් බලලා තියාගන්න.
මේ සතිය ඇතුළත වීඩියෝ එක වෙබ්සයිට් එකට තමයි දාන්නේ. ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක පාස්වර්ඩ් එක ගහලා ගිහිල්ලා වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන් වීඩියෝ ටික. දැන් මේ වීඩියෝ එක ළමයි නැවත බලන්න. හරි. හරි. ලියන්න. ඊළඟ ගාන ළමයි ලියන්නකෝ. සරල රේඛයේ ප්‍රස්ථාරයක ලියන්න. සරල රේඛයේ ප්‍රස්ථාරයක අලුත් ගානක් ලියන්න. සරල රේඛයේ ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩය ඍණ 5ක් වේ. සරල රේඛයේ ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩය ඍණ 5ක් වේ. එය මෙහෙම ලියන්න. ඒ 1, ඍණ 2. 1, ඍණ 2 ලක්ෂය හරහා 1, ඍණ 2 ලක්ෂය හරහා ගමන් කරයි නම් 1, ඍණ 2 ලක්ෂය හරහා ගමන් කරයි නම් ප්‍රස්ථාරයේ සමීකරණය සොයන්න. ප්‍රස්ථාරයේ සමීකරණය සොයන්න. හරි. ළමයි අන්තක්ඛණ්ඩය දීලානේ ඍණ 5 කියලා. ඔයාලට ඕන ළමයි මෙහෙම කරන්න පුළුවන්. මේ බලන්න. කෙලින්ම ගන්න ළමයි y = mx ධන c. ඔන්න. y = mx ධන c ගත්ත. හොඳට බලන් ඉන්නකෝ. මේ y කන්නාංකයේ මෙතනනේ තියෙන්නේ. මේ තියෙන්නේ ඍණ 2යි. එහෙනම් y වෙනුවට දානවා ඍණ 2ක්.
අනුක්‍රමණය දන්නේ නැති නිසා m ට දාන්නේ m තමයි. x කියන්නේ ළමයි මේ තියෙන x වලගේ එකයිනේ. එහෙනම් මෙතන x වෙනුවට දානවා 1. c කියන්නේ අන්තක්කණ්ඩේ මම දුන්නනේ ළමයි ඍණ 5 කියලා. එහෙනම් මේ c තියෙන තැනට දානවා ඍණ 5. හරි. දැන් මේක සුළු කරමු. ඔන්න ඍණ 2යි. m වැඩි කිරීම 1 කියන්නේ m නේ ළමයි 1යි එන්නේ. මෙතන ඍණ 5. m එකෙන් වැඩි කරාම 1යි එන්නේ. ඒ කියන්නේ m තමයි. හරි. ඊට පස්සේ බලන්න. ඔන්න ඍණ 2 මේ ඍණ 5 ළමයි එහා පැත්තට ගියොත් ධන 5 වෙනවා. එතකොට මෙහි ඉතිරි m විතරයි. මේක සුළු කරාම ධන 3යි. අන්න අනුක්‍රමණය ආව ළමයි ධන 3යි කියලා බෝඩේ වල ඉන්නේ. අනුක්‍රමණය ධන 3යි කියලා ආවා. අනුක්‍රමණය 3යි කියලා ආවා. අන්තක්කණ්ඩේ දීලා තිබුණනේ ඍණ 5යි කියලා. එහෙනම් සමීකරණ ළමයි y සමානයි 3x ඍණ 5. අනුක්‍රමණය 3යිනේ මේ අනුක්‍රමණය 3 ආවේ. එහෙනම් මෙතන 3නේ. අන්තක්කණ්ඩේ ඍණ 5යි කියලා දුන්නනේ. එහෙනම් මෙතෙන් දාන්න ඍණ 5. වින්න ප්‍රස්ථාර සමීකරණේ. මේ ලබන සතියේ ළමයි පොඩ්ඩක් වැඩිපුර වෙලාව කරමු ලබන සතියේ සිට. පුළුවන් වුණොත් 9 වෙනකම්ම කරනවා. පොඩක් සූදානම් වෙලා ඉන්න. හරි. එතකොට ළමයි සරල ලේඛයේ ප්‍රස්තාව ගැන ගොඩක් දේවල් කියලා දීලා ඉවරයි. තව ඔයාලට කියලා දෙන්න තියෙනවා ළමයි අර සමාන්තර රේඛා ගැන. ඒක පොඩ්ඩක් කියලා දෙන්න ගියාම පොඩි වෙලාවක් යනවා. අද කියලා දෙන්න බෑ වගේ. හරි. අද ටයිම් අද වෙයි සමාන්තර රේඛා ගැන කියලා දෙන්න. ඒක ළමයි ලබන සතියේ කියලා දෙමු. ලබන සතියේ අපි පොඩ්ඩක් වැඩිපුර වෙලාව ගමු 9 විතර වෙනකම්. පොඩ්ඩක් රෙඩි වෙලා ඉන්න. අද ක්ලාස් එක ළමයි මෙතනින් නවත්තමු. අයිබෝන් සියලු දෙනාට good night.